ආයිබෝන් දුවේ පුතේ අද අපි පුතාලා දූලත් එක්ක ඉගෙන ගන්න යන්නේ 10 වෙනි ශ්‍රේණියේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයට අදාළ පාඩමක්. අපි බලමු පුතේ දුවේ මේ පාඩම ඔයගලගේ විෂය නිර්දේශයේ කොහොමද සටහන් වෙලා තියෙන්නේ කියලා. මේ පාඩමට අදාළ ප්‍රධාන නිපුණතාව තමයි ව්‍යාපාරික ගනුදෙනු වාර්තා කරයි. නිපුණතාව 4. මේ යටතේ පුතේ දැන් මේ වෙනකොට පුතාලා වැඩසටහන් දෙකක් අධ්‍යයනය කරලා තියෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරික ගනුදෙනු ගිණුම් කරන සමීකරණය කොහොමද සටහන් කරන්නේ කියලා. අද අපි පුතාලත් එක්ක අපි ඉගෙන ගන්න යන්නේ නිපුණතා මට්ටම 4.2. ගනුදෙනු වල දිත්ත බලපෑම දිත්ත සටහන් ක්‍රමය අනුව සටහන් කරයි. අපි බලමු දරුවනේ අපි බලමු පුතේ දුවේ ඔයගලගේ පාඩමට දාලා ඉගෙනුම් පළ මොනවද කියලා. ගනුදෙනුවක දිත්ත බලපෑම දක්වයි. දිත්ත සටහන් ක්‍රමය ඉදිරිපත් කරයි. ලෙජරේ ඇති ගිණුම් වර්ග නම් කරයි. ගනුදෙනු ලෙජරේට පිටපත් කරයි. මේවා තමයි ඉගෙනුම් පළ. ඒ කියන්නේ මේ පාඩම අවසානයේ පුතාලට පුළුවන් වෙන්න ඕනේ මෙන්න මේ දේවල් කරන්න. අපි බලමු පුතාලා දූලගේ පෙළ පොතේ කොහොමද මේ පාඩම සටහන් වෙලා තියෙන්නේ කියලා. පෙළ පොතේ පුතාලගේ 10 වෙනි ශ්‍රේණියේ පෙළ පොතේ 6 වෙනි පාඩම තමයි අපි අද ඉගෙන ගන්න යන්නේ. ගනුදෙනු වල දිත්ත බලපෑම. ගනුදෙනු වල දිත්ත බලපෑම. එහෙනම් මේ පාඩම යටතේ පුතාලට පුළුවන් ගනුදෙනු වල දිත්ත බලපෑම හඳුන්වන්න. ඊට පස්සේ දිත්ත සටහන් ක්‍රමය කියන්නේ මොකක්ද කියලා දැනගන්න. ගිණුමක් කියන්නේ මොකක්ද? ගිණුම් වර්ග මොනවද? ගනුදෙනු ගිණුම් වල සටහන් කිරීම කියන දේවල් අද අපි ඉගෙන ගන්නයි යන්නේ. දුවේ පුතේ බලමු අපි කලින් කරා නේද ව්‍යාපාරික ගනුදෙනු කොහොමද ගිණුම් කරන සමීකරණය සටහන් කරන්න කියලා. ඉතින් මේ ගිණුම් කරන සමීකරණේ ගනුදෙනු සටහන් කරපු එක ආයි පොඩ්ඩක් මතකට ගන්න. මතක කරගෙන පොඩ්ඩක් බලමු. ඔයගලට මතක ඇති වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා සමීකරණේ තමයි අපි ගනුදෙනු සටහන් කරේ. එතකොට පුතාලා දුරට පේන්නේ නැති සෑම ගනුදෙනුවක්ම සමීකරණේ දිත්ත බලපෑමක් කරා. ඒ කියන්නේ අපි ගත්තොත් වත්කම් වැඩි වෙනකොට තව වත්කමක් අඩු වෙනවා. එක්කෝ වත්කමක් වැඩි වුණොත් හිමිකමක් වැඩි වුණා. වත්කමක් අඩු වුණොත් හිමිකමක් අඩු වුණා. වත්කමක් වැඩි වීමත් සමග වගකීමක් වැඩි වුණා. වත්කම අඩු වුණොත් වගකීමක් අඩු වුණා. හිමිකම වැඩි වුණා ඒකම වගකීම් අඩු වුණා. හිමිකම් අඩු වුණා වගකීම් වැඩි වුණා. එහෙමත් නැත්නම් පුතාලා දැක්කා වගකීම් වැඩි වෙලා වගකීම් අඩු වෙනවා. දැන් මෙහෙම ගනුදෙනු මොනවද කියලා පුතාලට මතක් වෙනවා ඇති. අපි නිදසුනක් වශයෙන් බලමුකෝ. වත්කමක් වැඩි වුණා වත්කමක් අඩු වුණා. දිත්ත බලපෑමක් වුණා. වත්කමක් වැඩි වුණා. උදාහරණයක් වශයෙන් ගමු අපි මෝටර රථයක් මිලදී ගත්තා ලක්ෂ 5ක. එහෙනම් අපේ වත්කම මෝටර රථ වත්කම වැඩි වෙනවා. ඒකම මුදල් වත්කම අඩු වුණා. අපි බලමු මෙතන ගනුදෙනුවකට නිදසුනක් අයිතිකරු ව්‍යාපාරට මුදලින් ලක්ෂ 8ක් යෙදෙව්වා. එහෙනම් මුදල් වත්කම වැඩි වුණා. අයිතිකරුගේ හිමිකම ලක්ෂ 8ක් අපි වැඩි කරගන්නවා. එතකොට මෙතන නිදසුනක් බලමු. වත්කමක් අඩු වෙලා හිමිකමක් අඩු වෙලා. එහෙනම් අයිතිකරු ව්‍යාපාරයේ මුදල් ඔහුගේ පෞද්ගලික ප්‍රයෝජනට රැගෙන ගිහිල්ලා. එහෙනම් වත්කමක් අඩු වුණා. ඒකම අයිතිකරුගේ අපි හිමිකම අඩු කරගත්තා. ඒ ආකාරයෙන්ම ව්‍යාපාරයේ වියදමක් සිදු වුණත් මුදලින් ගෙවුවොත් වත්කම අඩු කළා වියදම් අඩු කරන්නේ හිමිකමෙන්මයි හිමිකම අඩු කරගත්තා. වත්කම් වැඩි වෙලා වගකීමක් වැඩි වෙලා. අපි බලමු එහෙනම් බැංකු ණයක් ගත්තොත් ව්‍යාපාරය මොකද වෙන්නේ? වත්කම් මුදල් වත්කම් වැඩි වෙනවා. බැංකුවට ගෙවන්න ඕන ණය වගකීම් වැඩි වෙන හින්දා අපි වගකීම් වැඩි කරගත්තා. ඒකම වෙළඳ භාණ්ඩ අපි ණයට ගත්තොත් බඩු තොගයේ කින වත්කම් වැඩි වෙනවා. අපේ වගකීම් නැත්නම් ණය හිමි වගකීම වැඩි කරගන්නවා අපි. ඒ ආකාරයෙන්ම බලමු පුතේ වත්කමක් අඩු වෙලා වගකීමක් අඩු වෙලා අපි ණය හිමියන්ට මුදල් ගෙවුවොත් අපේ ව්‍යාපාරයේ මුදල් වත්කම අඩු වෙනවා. ණය හිමි වගකීම අපි අඩු කරගත්තා. ඒකම පුළුවන් බැංකු ණයෙන් කොටසක් ගෙවුවොත් මුදල් වත්කම අඩු වෙනවා. බැංකු ණයෙන් ඒ ප්‍රමාණය අපි අඩු කරගත්තා. හිමිකම වැඩි වෙලා වගකීමක් අඩු වෙලා අයිතිකරු ඔහුගේ පෞද්ගලික මුදලින් අපිටම බැංකු ණයෙන් කොටසක් ගෙවුවොත් වගකීම අඩු වෙනවා. ඒ ප්‍රමාණය අපි අයිතිකරුට දෙන්න ඕනේ. ඒකම අපිටම අයිතිකරු ණය හිමියන්ට ව්‍යාපාරේ ණය හිමියන්ට ඔහුගේ පෞද්ගලික මුදලින් මුදල් ගෙවුවොත් මොකද වෙන්නේ? වගකීම් අඩු වෙනවා. නැත්නම් ණය හිමියෝ අඩු වෙනවා. ණය හිමියෝ ව්‍යාපාරේ අඩු වෙනවා. ඒකම
ව්‍යාපාරික කවදාරි හිමිකරුට ඒ ප්‍රමාණය ගෙවන්න බැඳෙනවා. ඊට පස්සේ බලමු දරුවනේ මෙතන තියෙනවා හිමිකම අඩු වෙලා වගකීම් වැඩි වෙලා. අපි බලමු මේක නම් 10 වෙනි ශ්‍රේණිය පුතාලා දුලට තාම අපි කරලා නැහැ. නමුත් 11 ශ්‍රේණිය දුල පුතාලට නම් තේරෙයි. අයිරාවක් පවතින වෙලාවක බැංකු අයිරාවක් පවතින වෙලාවක අයිතිකරු චෙක් පතක් ලියලා අයිරාවක් පවතින වෙලාවක ඔහුගේ පෞද්ගලික ප්‍රයෝජනයට මුදල් අරගෙන තිනවා. එහෙනම් අයිරාව තව වැඩි වෙනවා. ව්‍යාපාරේ වගකීම් වැඩි වෙනවා. නමුත් ඒක අයිතිකරු ඔහුගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගත්ත හින්දා හිමිකම අපි අඩු කරගන්නවා. මෙතන බලන්න වගකීම් වැඩි වෙලා වගකීම් අඩු වෙලා වගකීම් වැඩි වෙලා වගකීම් අඩු වෙලා එහෙනම් වෙලා තියෙන්නේ මොකද්ද? අපි බැංකු අයිරාවක් පවතින වෙලාවක ණය හිමියන්ට චෙක් පතකින් මුදල් ගෙවලා තියෙනවා. එහෙනම් අයිරාව පවතිනකොට චෙක් පතක් නිකුත් කරාම අපේ බැංකු අයිරා වගකීම් වැඩි වෙනවා. හැබැයි ව්‍යාපාර ණය හිමි වගකීම් මොකද වෙන්නේ? අඩු වෙනවා. මේ ආකාරයෙන් පුතාලා දුලට දැන් දිත්ත බලපෑම සමීකරණේ සටහන් කරපු ආකාරයෙන් මතක ඇති. අපි බලමු එහෙනම් පුතේ දුවේ මේ අද අපි ඉගෙන ගන්න යනවා මේ ගනුදෙනු කොහොමද දිත්ත සටහන් ක්‍රමයට ගිණුම් වල සටහන් කරන්නේ කියලා. එහෙනම් මේ දිත්ත සටහන් ක්‍රමය කියන්නේ මොකක්ද කියලා බලමු. ව්‍යාපාරික සිදුවන මුදලින් මැනී හැකි ගනුදෙනුවක් හෝ සිද්ධියක් එක ගිණුමක හරටත් තවත් ගිණුමක බැරටත් වශයෙන් සටහන් කරන ක්‍රමය දිත්ත සටහන් ක්‍රමය. මේක ඉතාලි ජාතික ලූකා පැසියෝලි කියලා ගණිතඥයෙක් තමයි හඳුන්වලා දුන්නේ මේ දිත්ත සටහන් ක්‍රමය 1494 දී. එහෙනම් පුතේ දුවේ ඊට පස්සේ අපි ගනුදෙනු සටහන් කරන්නේ කොහොමද? එහෙනම් එක ගිණුමක හරටත් සටහන් කරනවා දිත්ත බලපෑම, තව ගිණුමක බැරටත් ඒ සටහන තබන්න ඕනේ. ඒක තමයි දිත්ත සටහන් ක්‍රමය කියන්නේ. දැන් පුතාලා දුලට ප්‍රශ්නයක් එනවා ඇති මොකද්ද මේ ගිණුමක් කියන්නේ කියලා. ගිණුමක් කියන්නේ මොකද්ද කියලා අපි බලමු ඊට පස්සේ. මෙන්න පුතේ දුවේ ගිණුමක ආකෘතිය, ලෙජර් ගිණුමක ආකෘතිය ඔබට පේනවා ඇති. මේ ලෙජර් ගිණුමක ආකෘතිය ගන්නේ T හැඩයක්. ප්‍රධාන වශයෙන් T හැඩයක් ගන්නවා. වැඩිම බෙදෙනවා පුතේ. එතකොට මෙන්න මේ මෙතන සිට මේ දක්වා පැත්තට අපි කියනවා හර පැත්ත කියලා. අපි උඩින් ලියලා තිනවා හර කියලා. මෙතන සිට එහා පැත්තට අපි කියනවා දකුණු පැත්තට අපි කියනවා බැර පැත්ත කියලා. එහෙනම් හර පැත්තයි බැර පැත්තයි කියලා ගිණුමක පැති දෙකක් තියෙනවා. ගිණුමේ නම අපි උඩින් ලියන්න ඕනේ. ගිණුමේ නම අපි උඩින් ලියන්න ඕනේ. ඊට පස්සේ හර පැත්තේ තියෙනවා දිනේ තීරුවක් තියෙනවා, විස්තරේ තීරුවක් තියෙනවා, සංගල පිටුව තීරුවක් තියෙනවා, වටිනාකම් තීරුවක් තියෙනවා. බැර පැත්තේ ඒ ආකාරයෙන්මයි දිනේ තීරුවක් තියෙනවා, විස්තර තීරුවක් තියෙනවා, සංගල පිටු තීරුවක් තියෙනවා, වටිනාකම් තීරුවක් තියෙනවා. එතකොට පුතාලා දුලා ගනුදෙනු සටහන් කරනකොට මෙන්න මේ ආකෘතිය තමයි භාවිතා කරන්න ඕනේ. විභාගයටත් භාවිතා කරන්න ඕනේ. ලෙජර් ගිණුමක මෙන්න මේ නිවැරදි ආකෘතිය තමයි භාවිතා කරන්න ඕනේ. අපි බලමු දරුවනේ දැන් පුතාලා දුලට මේ ගනුදෙනු දිත්ත සටහන් ක්‍රමයට අනුව ලෙජර් ගිණුම වල සටහන් කරනකොට අපි බලමු මේක මතක තියාගන්න. කොහොමද මේ ගනුදෙනු දිත්ත සටහන් ක්‍රමයට ගිණුම වල සටහන් කරන්න කියලා. අපි බලමු පුතාලා දුලට සමීකරණ නම් මතකයි දැන්. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. අපි වත්කමක් වැඩි වුණොත් සමීකරණෙදි මොකද කරේ? ධන සලකුණ දැම්මා. වත්කමක් අඩු වුණොත් ඍණ සලකුණ දැම්මා. ඒ ආකාරයෙන්ම හිමිකම වැඩි වුණත් ධන අඩු වුණත් ඍණ, වගකීම් වැඩි වුණත් අපි ධන කරා, අඩු වුණත් ඍණ කරා. ඒක පුතාලට පැහැදිලි ඇති. දැන් අපි බලමු ලෙජර් ගිණුම් වල මේක සටහන් කරන්නේ කොහොමද කියලා. දැන් පුතාලා දූලගේ පොඩි කොලයක් තියෙනවා නම් කටු සටහනක් ලියන පොතක් තියෙනවා නම් මේක ලියාගත්තට කමක් නැහැ. පුතාලා දූලා ගනුදෙනු ලෙජර් ගිණුම් වල සටහන් කරනකොට මතක තියාගන්න අපේ වත්කමක් වැඩි වුණොත් ඒක ගිණුමේ සටහන් කරන්නේ කොයි පැත්තේද? මෙන්න මේ හර පැත්තේ. එහෙනම් වත්කමක් වැඩි වුණොත් ගිණුමේ සටහන් කරන්නේ කොයි පැත්තේද? ඒ තොරතුරු ගිණුමේ හර පැත්තේ. හර පැත්තේ තමයි සටහන් කරන්න ඕනේ. එහෙනම් මම පුතාලා දූලට කියනවා සමීකරණේ එහා පැත්තේ තිබෙ හිමිකම් හා වගකීම්නේ. වත්කම් පැත්තේ වත්කමක් වැඩි වුණොත් අපි කිව්වා ලෙජර් ගිණුමේ සටහන් කරන්නේ හර පැත්තේ කියලා. එහෙනම් එහා පැත්තේ තියෙන හිමිකම් හා වගකීම් වැඩි වුණොත් පුතාලා දූලා කියන්නේ ගිණුමේ කොයි පැත්තේද සටහන් කරන්න ඕනේ කියලා. වත්කම් වැඩි වීම හර නම් සමීකරණේ එහා පැත්තේ තියෙන හිමිකම් හා වගකීම් කියන ඒවා වැඩි වුණොත් ලෙජර් ගිණුම් වල සටහන් කරන්න ඕනේ කොයි පැත්තේද කියලා මතක තියාගන්න. ඒවා වැඩි වීම නම් එනම් බැර පැත්තේ සටහන් කරන්න වෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න. එක දෙයයි මතක තියාගන්න ඕනේ දරුවනේ. වත්කම් වැඩි වීම ගිණුමක අපි හර පැත්තේ සටහන් කරනවා කියලා මතක තියාගන්න. ඊට පස්සේ පුතාලා දුලට ඉබේම මතක් වෙනවා එහෙනම් හිමිකම හා වගකීම වැඩි වීම කොයි පැත්තේද? බැර පැත්තේ සටහන් කරනවා කියලා මතක තියාගන්න.
එච්චරයි මතක තියාගන්න ඕනේ. තව පොඩි කරුණක් කියන්නම්. ඊට පස්සේ හිමිකම් වැඩි වෙන්න බලපාන ඕනෑම ගනුදෙනුවක්. හිමිකම් වැඩි වෙන්න බලපාන ඕනෑම ගනුදෙනුවක් පුතේ දුවේ අපි සටහන් කරන්නේ ඒ අදාළ ගිණුමේ කොයි පැත්තේද? බැර පැත්තේ. එහෙනම් හිමිකම් වැඩි වෙන්න බලපානවා ආදායම්. එහෙනම් ආදායම් වැඩි උනායි කියන්නේ හිමිකමත් වැඩි වෙන්න බලපාන කරුණක්. ඒක නිසා ආදායම් වැඩි වුණොත් ආදායම් ගිණුම් වලත් ඒ තොරතුරු සටහන් කරන්නේ කොයි පැත්තේද? බැර පැත්තේ කියලා මතක තියාගන්න. එහෙනම් හිමිකම් අඩු වෙන්න බලපාන ඒවා. හිමිකම් වැඩිවීම බැර නම් හිමිකම් අඩු වෙන්න බලපාන ඒවා සටහන් කරන්න ඕනේ කොයි පැත්තේද? මෙන්න මේ ප්‍රාදාන ගිණුමේ හර පැත්තේනේ. ඒ ආකාරයෙන්ම හිමිකම් අඩු වෙන්න බලපාන සියලුම ගනුදෙනු සටහන් කරන්න ඕනේ ඒ අදාළ ගිණුම් වල හර පැත්තේ කියලා මතක තියාගන්න. එහෙනම් වියදම් කියන්නේ හිමිකම් අඩු වෙන්න බලපාන ගනුදෙනුවක්. එහෙනම් වියදම් වැඩි වුණොත් අදාළ වියදම් ගිණුමෙත් ඒ තොරතුරු සටහන් කරන්නේ කොයි පැත්තේද? හර පැත්තේ. ඇයි වියදම් නිසා හිමිකම් අඩු වෙනවනේ. එහෙනම් වියදම් වැඩි වුණොත් වියදම් ගිණුමේ හර පැත්තේ ඒ තොරතුරු සටහන් කරන්න ඕනේ. අයිතිකරු ව්‍යාපාරයේ වත්කම් පෞද්ගලික ප්‍රයෝජනට අරගෙන ගියොත් හිමිකම් අඩු වෙනවා. අපි ගැනිලි කියලා ගිණුමක් ගහලා ඒකත් සටහන් කරන්නේ හර පැත්තේ කියලා මතක තියාගන්න. එනම සාරාංශ කරොත් පුතාලාට පොඩ්ඩක් ආයි මතකයට ගන්න. වත්කමක් වැඩි වුණොත් ගිණුමක හර පැත්තේ තමයි ඒ තොරතුරු සටහන් කරන්නේ. එහෙනම් හිමිකම් සහ වගකීම් වැඩි වුණොත් ඒ ගිණුම් වල ඒක බැර පැත්තේ සටහන් කරන්නේ. හිමිකම් වැඩි වෙන්න බලපාන සියලු ගනුදෙනු ඒ අදාළ ගිණුම් වල බැර පැත්තේ සටහන් කරන්න. හිමිකම් අඩු වෙන්න බලපාන සියලු ගනුදෙනු ඒ අදාළ ගිණුම් වල හර පැත්තේ සටහන් කරන්න. එහෙනම් පුතාලා දුලට පැහැදිලි ඇති මේ ගනුදෙනු කොහොමද සටහන් කරන්නේ කියලා. අපි බලමු හිමිකම් වැඩි වෙන්න බලපාන්නේ මොනවද? ආදායම්. එහෙනම් ආදායමුත් බැර පැත්තේ සටහන් කරන්න. ආදායමුත් බැර පැත්තේ සටහන් කරන්න. හිමිකම් අඩු වෙන්න බලපානවා මොනවද? හිමිකම් අඩු වෙන්න බලපානවා වියදමුයි ගැනිලි. එහෙනම් වියදම් සිද්ධ වුණත් ගැනිලි සිද්ධ වුණත් ඒ ගිණුම් වල ඒක සටහන් කරන්නේ කොහොමද? හර පැත්තේ. මොකද්ද හේතුව? හිමිකම් අඩුවීම හර. හිමිකම් අඩුවීම හර. හරි දරුවනේ. අපි එහෙනම් මේ වෙනකොට අපි දන්නවා සමීකරණේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියන එකට අමතරව වත්කම් සමානයි හිමිකම් ධන ආදායම් ඍණ වියදම් ධන වගකීම් කියලා ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ සියලු ආදායම් හිමිකමට බලපානවා. හිමිකම් වැඩි වෙන්න බලපානවා. එක්ස හිමිකමට ආදායම් එකතු වෙනවා. වියදම් හිමිකම අඩු වෙන්න බලපාන නිසා අපි හිමිකමෙන් වියදම් අඩු කරා. එහෙනම් මේ ආකාරයෙන්ම සමීකරණයේ මේ වත්කම් හිමිකම් ආදායම් වියදම් වගකීම් කියන ගනුදෙනු සටහන් කරන ආකාරයෙන්ම ලෙජර් ගිණුමුත් අපිට වර්ග කරන්න පුළුවන්. ලෙජර් ගිණුම් වර්ග තියෙනවා. වත්කම් ගිණුම් තියෙනවා. හිමිකම් ගිණුම් තියෙනවා. ආදායම් ගිණුම් තියෙනවා. වියදම් ගිණුම් තියෙනවා. වගකීම් ගිණුම් තියෙනවා. ඉතින් දරුවනේ ඉස්සරහට පුතාලට මේ නම් වලින් ගිණුම් අපිට ගහන්න සිද්ධ වෙනවා. මේ නම් වලින් ගිණුම් සටහන් කරන්න සිද්ධ වෙනවා. නමුත් දැන් නිදසුන් වශයෙන් බලමු වත්කම් ගිණුම් වලට මුදල් ගිණුම, ගොඩනැගිලි ගිණුම, යන්ත්‍ර ගිණුම, මෝටර රථ ගිණුම, ණය ගැති ගිණුම, ඉදිරියට කළ වියදම් ගිණුම්. එතකොට ඉදිරියට කළ වියදම් ගිණුම අපි 11 ශ්‍රේණිය තුල පුතාලා නම් හොඳටම දන්නවා. දැනට 10 වෙනි ශ්‍රේණිය පුතාලට මේවා කෙරෙලා නැහැ. නමුත් ඉතුරු ගනුදෙනු දැන් අපි සටහන් කරන්න යනවා. ඒකම හිමිකම් ගිණුම් අපි ගත්තොත් ප්‍රාදාන ගිණුම තියෙනවා, ගැනිලි ගිණුම තියෙනවා. අපි ඊට පස්සේ බලමු වගකීම් ගිණුම්. අපි ඊට පස්සේ බලමු වගකීම් ගිණුම්. නිදසුන් තමයි බැංකු ණය ගිණුම, ණය හිමි ගිණුම, ගෙවිය යුතු වියදම් ගිණුම්. ගෙවිය යුතු වියදම් ගිණුම් 11 ශ්‍රේණියේදී අපි කතා කරනවා. දැනට පුතාලා දුවලා බැංකු ණය ගිණුමයි, ණය හිමි ගිණුමයි නිදසුන වශයෙන් මතක තියාගන්න පුළුවන්. ආදායම් ගිණුම් තියෙනවා. විකුණුම් ගිණුම, කොමිස් ආදායම් ගිණුම, ලද වට්ටම් ගිණුම, පොලි ආදායම් ගිණුම්. ඉදිරියට අපි පාඩම් කරගෙන යනකොට මේ එක එක ගිණුම් ඔබට මුණ ගැහෙනවා ගනුදෙනු සටහන් කරන්න ගියාම. දැනට මේ නිදසුන් විතරයි සපයලා තියෙන්නේ. වියදම් ගිණුම් වලට නිදසුන් වශයෙන් ගැනුම් ගිණුම, වැටුප් ගිණුම, විදුලි ගාස්තු ගිණුම, රක්ෂණ ගාස්තු ගිණුම, ප්‍රචාරණ වියදම් ගිණුම අපිට පෙන්වන්න පුළුවන්. තව ගිණුම් අපි ඉදිරියේදී සටහන් කරගෙන යනවා. අපි මෙතන ඉඳන් ගනුදෙනු 12ක් සටහන් කරන්න යනවා. එහෙනම් බලන්න මේ පළවෙනි ගනුදෙනුව මොකක්ද කියලා. 2021 ජනවාරි 1 අයිතිකරු රුපියල් 2021 ජනවාරික අයිතිකරු රුපියල් 8 ලක්ෂයක මුදලක් ව්‍යාපාරයට ප්‍රාදාන ලෙස යෙදවීම. අයිතිකරු මොකද කළා තියෙන්නේ? මුදලින් රුපියල් 8 ලක්ෂයක් ප්‍රාදානීය වශයෙන් ව්‍යාපාරයට යොදවලා.
ඉතින් සමීකරණය කොහොමද සටහන් කරන්නේ කියලා මතක ඇතිනේ පුතාලට කලින් පාඩමේ. එහෙනම් සමීකරණය සටහන් කරන්නේ කොහොමද? මේ බලන්න. දිනේ 2021යි ජනවාරි 1 වත්කමක් වැඩි වෙනවා. මොකද්ද වත්කම? ව්‍යාපාරයේ මුදල් වත්කම ලක්ෂ 8ක් වැඩි වෙනවා. මේ ලක්ෂ 8 යෙදෙව්වේ අයිතිකරුද නැත්නම් අයිතිකරු නොවන බාහිර පාර්ශවයක්ද? මේ ලක්ෂ 8 යෙදෙව්වේ අයිතිකරු. ඒක නිසා පුතාලා දුරට පේනවා ඇති හිමිකම වැඩි කර ගන්න ඕනේ. ව්‍යාපාරයේ වත්කමක් වැඩි වුණා. කවදාරි අපි හිමිකරුට ඒ ප්‍රමාණය දෙන්න බැඳෙනවා. ඒ නිසා හිමිකමත් වැඩි කර ගන්න ඕනේ ලක්ෂ 8ක්. ආරම්භක ප්‍රාර්ථනය කියලා ලියලා තිනවා මුලින්ම ප්‍රාර්ථනය යොදන අවස්ථාව හින්දා. අපි බලමු ලෙජර් ගිණුම් වල මේක සටහන් කරන්නේ කොහොමද කියලා. ලෙජර් ගිණුම් වල සටහන් කරන්නේ කොහොමද කියලා බලමු. බලන්න ගිණුම් දෙකක් තියෙනවා. මුදල් ගිණුම. මුදල් ගිණුම ප්‍රාර්ථන ගිණුම කියලා තව ගිණුමක් එනවා. දැන් මුදල් වත්කම වැඩි වෙනවා. මුදල් වත්කම වැඩි වුණොත් වත්කම් වැඩි වීම පුතාලා තුල කියන්න ලෙජර් ගිණුමේ කොයි පැත්තද සටහන් කරන්නේ? වත්කම් ගිණුමේ කොයි පැත්තද සටහන් කරන්න ඕනේ? වත්කම් වැඩිවීම හර වත්කම් වැඩිවීම හර. එහෙනම් අපි වත්කම් මුදල් වත්කම් වැඩි වුණොත් ඒ තොරතුරු සටහන් කරන්න ඕනේ මුදල් ගිණුමේ කොයි පැත්තේද? හර පැත්තේ. එතකොට මේක යෙදෙව්වේ අයිතිකරුණි ව්‍යාපාරට. අයිතිකරු යෙදෙවෝ හින්දා අයිතිකරුගේ ප්‍රාර්ථනය අපි වැඩි කර ගන්න ඕනේ. ඒ කියන්නේ හිමිකම් වැඩි වෙනවා. හිමිකම් වැඩිවීම සටහන් කරන්න ගිණුමේ කොයි පැත්තේද? එහෙනම් හිමිකම් වැඩිවීම බැර පැත්තේ සටහන් කරන්න ඕනේ. බලමු කොහොමද ඒක සටහන් කරන්නේ කියලා. මේ බලන්න 2021යි ජනවාරි 1 ගනුදෙනුව සිද්ධ වෙච්ච දිනේ තීරුවේ දානවා මුදල් ගිණුමේ හර පැත්තේ දිනේ තීරුවේ. ඊට පස්සේ අපි මෙතන විස්තරයේ තීරුවේ ලියන්න ඕනේ පුතේ දුවේ දිත සටහන් ක්‍රමයට අනුව අපි මේ ගිණුම හර කරනකොට මුදල් ගිණුම හර කරනකොට බැර කරන අනික් ගිණුමේ නම තමයි හර කරන ගිණුමේ විස්තරයේ තීරුවේ ලියන්න ඕනේ. එහෙනම් හර කරන ගිණුමේ විස්තරයේ තීරුවේ ලියන්න ඕනේ මොකද්ද? දිත සටහන් ක්‍රමයට අනුව බැර සටහන තබන ගිණුම අනික් ගිණුමේ නම. එහෙනම් අපි ප්‍රාර්ථන ගිණුම කියලා ලිව්වා. වටිනාකම ලක්ෂ 8 ලිව්වා. අපි බලමු ප්‍රාර්ථන ගිණුමට මොකද්ද කරන්න ඕනේ කියලා. ප්‍රාර්ථන ගිණුම බැර වෙනවා හිමිකම් වැඩි වෙන හින්දා. ඒකේ දිනේ තීරුව 2021යි ජනවාරි 1 කියලා සටහන් කරා. ඊට පස්සේ අපි අනික් ගිණුම නම දැන් බැර කරන ගිණුමේ ලියන්න ඕනේ හර කරන ගිණුමේ නම. බැර කරන ගිණුමේ විස්තරයේ තීරුව ලියන්න ඕනේ මොකද්ද? හර කරන ගිණුමේ නම. එහෙනම් හර කරන ගිණුම මොකද? මුදල් ගිණුම. අපි වටිනාකම සටහන් කරනවා ලක්ෂ 8. දැන් දිත සටහන් ක්‍රමයට අනුව පුතාලට දුවලට පේනවා ඇති ගනුදෙනුවක් සිද්ධ වුණා අයිතිකරු ජනවාරි 1 2021 ජනවාරි 1 ව්‍යාපාරට මුදලින් ලක්ෂ 8ක් යෙදෙව්වා. ලක්ෂ 8ක් යෙදවපු වෙලාවේ මුදල් වත්කම වැඩි වුණා. වත්කම් වැඩිවීම හර කියලා මුදල් ගිණුමේ අපි එක හරට සටහන් කරා. ඒකම හිමිකම වැඩි වුණා. හිමිකම් වැඩි වුණාම අපි මොකද කරේ? හිමිකම් වැඩි වුණාම අපි මොකද කරේ? ප්‍රාර්ථන ගිණුම බැර කරගත්තා ලක්ෂ 8ක්. එහෙනම් දිත්ත සටහන් ක්‍රමයට ඕන දිත්ත බලපෑම ගිණුමක අපි සටහන් කරා. අපි තව ගනුදෙනුවක් බලමු. 2021 1.5 ව්‍යාපාරය සඳහා ලක්ෂ 2ක බැංකු ණයක් ලබා ගැනීම. ව්‍යාපාරය සඳහා ලක්ෂ 2ක බැංකු ණයක් ගත්තා. සමීකරණය කොහොමද සටහන් කරන්නේ? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියන සමීකරණයේ පුතාලා දුරට මතක ඇති 2021 ජනවාරි 5 මුදල් ලක්ෂ 2ක් වැඩි වෙනවා ව්‍යාපාරේ වත්කමක් වැඩි වෙනවා ලක්ෂ 2ක් මුදල් වත්කම ඒක යෙදෙව්වේ අයිතිකරුද නැත්නම් අයිතිකරු නොවන බාහිර පාර්ශවයක්ද? මේ බැංකු ණය කියන්නේ අයිතිකරු නොවන බාහිර පාර්ශවයක්. ඒ නිසා වගකීම් අපි වැඩි කරගත්තා ලක්ෂ 2ක්. මොකද්ද මේ වගකීම? බැංකු ණය කියන වගකීම. එහෙනම් දිත්ත බලපෑම සමීකරණය සටහන් කරලා දැන් පුතාලට අවබෝධයක් තියෙනවනේ. අපි බලමු මේ ගනුදෙනුව ලෙජර් ගිණුම් වල සටහන් කරන්නේ කොහොමද කියලා. ඔන්න ගිණුම් දෙකක් එනවා. මුදල් වත්කම වැඩි වෙනවා. බැංකු ණයක් ගත්තාම ලක්ෂ 2ක මුදල් වත්කම වැඩි වෙන්න ඕනේ. මුදල් වත්කම වැඩි වෙනවා නම් මුදල් ගිණුම මොකද්ද කරන්න ඕනේ? හර කරන්න ඕනේ. වත්කම් වැඩි වීම හරනේ. ඉතින් වත්කම් වැඩි වෙනවා නම් මුදල් වත්කම වැඩි වෙනවා මුදල් ගිණුම අපි හර කරන්න ඕනේ. හර කරලා මොකද්ද බැර කරන්නේ? වගකීම් ගිණුමක් බැර වෙනවා. මොකද්ද වගකීම් ගිණුම? බැංකු ණය කියන වගකීම් ගිණුම බැර වෙන්න ඕනේ. බැංකු ණය වගකීම් ගිණුම බැර කරන්න ඕනේ. බලමු කොහොමද ඒක සටහන් කරන්නේ කියලා. දිනේ 2021 ජනවාරි 5 බැර කරන ගිණුමේ නම මොකද්ද? බැංකු ණය ගිණුම. එක්සා විස්තරයේ තිරුවේ මුදල් ගිණුමේ විස්තරයේ තිරුවේ ලියන්න ඕනේ බැර කරන ගිණුමේ නම බැංකු ණය ගිණුම. වටිනාකම ලක්ෂ 2ක් අපි හර පැත්තේ වටිනාකම් තීරුවේ සටහන් කරා. බලමු බැංකු ණය කියන වගකීම් ගිණුමේ සටහන් කරන්නේ කොහොමද කියලා. වගකීම් වැඩිවීම බැරින්ද ඒ බැර පැත්තේ දිනේ තීරුවේ 2021 ජනවාරි 5 කියලා සටහන් කරා. අපි බැංකු ණය කියන බැර
ගිණුමේ බැරපැත්තේ වගකීම් ගිණුමේ විස්තරය තීරුවේ මොකද ලියන්න ඕනේ? හර කරපු ගිණුමේ නම. හර කරපු ගිණුමේ නම මොකද? මුදල් ගිණුම. වටිනාකම අපි සටහන් කරනවා බැරපැත්තේ ලක්ෂ 2යි. පුතාලා දුරට පැහැදිලි ඇති එහෙනම් බැංකු ණයක් ලබා ගත්තාම ව්‍යාපාරේ මුදල් වත්කම් වැඩි වුණා. එන වත්කම් වැඩි වීම හර කියලා මුදල් ගිණුමට අපි ඒක හර කරා. ඒකම බැංකු ණය කියන්නේ වගකීමක් ව්‍යාපාරට. ඒක නිසා අපි මොකද කරේ? වගකීම් ගිණුම බැංකු ණය කියන වගකීම් ගිණුම වගකීම් වැඩිවීම බැර කියලා දිත සටහන් ක්‍රමයට අනුව ඒ තොරතුරු ගිණුමේ බැරපැත්තේ සටහන් කරා. අපි බලමු තව ගනුදෙනුවකට ගිහිල්ලා 2021 ජනවාරි 10 ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා රුපියල් 50000ක යන්ත්‍රයක් මිලදී ගැනීම. දැන් යන්ත්‍රයක් මිලදී ගත්තොත් පුතාලා දුල දන්නවා සමීකරණය සටහන් කරන්නේ කොහොමද කියලා. 50000ක යන්ත්‍රයක් මිලදී ගත්තාම ව්‍යාපාරයේ මුදල් 50000ක් එළියට යනවා. ඒ වෙනුවට ව්‍යාපාරට වත්කමක් එනවා. මොකද්ද? යන්ත්‍ර කියන වත්කමක් එනවා. ජංගම නොවන වත්කමක්. ඒ 50000ක යන්ත්‍ර කියන වත්කම වැඩි වෙනවා. ඒ නිසා මේක සමීකරණය සටහන් කරනකොට අපේ පුතාලා දුරට පේනවා ඇති. දිනේ 2021 ජනවාරි 10 මුදල් වත්කම අඩු වෙනවා. වත්කම් අඩු වෙනවා. මුදල් වත්කම 50000ක් අඩු වෙනවා. ඒකම ව්‍යාපාරට වත්කමක් එනවා. යන්ත්‍ර කියන වත්කමක් එනවා 50000ක. එහෙනම් බලන්න දිත්ත බලපෑම වත්කම් පැත්තෙමයි සිදු වුනේ. වත්කමක් අඩු වුණා, වත්කමක් වැඩි වුණා. ඒක හිමිකමටවත් වගකීමටවත් බලපෑවේ නැහැ. ව්‍යාපාරයේ මුදල් අඩු වෙලා ව්‍යාපාරයට යන්ත්‍ර කියන වත්කමක් ආවා. අපි බලමු මේ ගනුදෙනුව කොහොමද ලෙජර් ගිණුම් වල සටහන් කරන්න කියලා. මෙන්න ලෙජර් ගිණුම් වල සටහන් කරන ආකාරය. එහෙනම් මේ ගිණුම් වර්ග දෙකම පුතේ වත්කම් ගිණුම් මේ අවස්ථාවේදී. මේ ගිණුම් මුදල් ගිණුමත් ව්‍යාපාර වත්කම් ගිණුමක්, යන්ත්‍ර කියන ගිණුමත් වත්කම් ගිණුමක්. මුදල් ගිණුමත් වත්කම්, යන්ත්‍ර ගිණුමත් වත්කම්. හැබැයි අපි යන්ත්‍රයක් මිලදී ගන්නකොට ව්‍යාපාරේ මුදල් වත්කම අඩු වෙනවා. ව්යාපාරේ මුදල් වත්කම අඩු වෙනවා නම් අපි ඒක මුදල් පොතේ කොයි පැත්තේද සටහන් කරන්න ඕනේ? මුදල් පොතේ අපි බැර පැත්තේ ඒක සටහන් කරන්න ඕනේ. බලමු කොහොමද මුදල් පොතේ බැර පැත්තේ සටහන් කරන්නේ? 2021 ජනවාරි 10 විස්තරයේ තීරුවේ ලියන්නේ අපි හර කරන අනික් ගිණුමේ නම. ඒ නිසා අපි හර කරන ගිණුමේ නම යන්ත්‍ර ගිණුම, විස්තරයේ තීරුවේ යන්ත්‍ර ගිණුම කියලා ලියුවා. වටිනාකම අපි සටහන් කරා මොකද්ද? 50000ක් කියලා. මුදල් වත්කම අඩු වෙලා. හැබැයි අපිට යන්ත්‍ර කියලා වත්කමක් ව්‍යාපාරට එනවා. අපේ වත්කම් වැඩි වෙනවා. එහෙනම් යන්ත්‍ර කියන වත්කම් ගිණුමයක සටහන් කරන්න ඕනේ හර පැත්තේ. බලමු 2021 ජනවාරි 10 බැර වෙච්ච ගිණුමේ නම මුදල් ගිණුම. ඊට පස්සේ වටිනාකම 50000යි. එහෙනම් වත්කමක් වැඩි වුණා. මොකද්ද වත්කම? යන්ත්‍ර කියන වත්කම් වැඩි වුණා. යන්ත්‍ර කියන වත්කම් වැඩි වුණා නම් යන්ත්‍ර ගිණුමේ එක අපි හර කරා වත්කම් වැඩිවීම හර නිසා. හැබැයි මුදල් වැය වෙච්ච හින්දා මුදල් වත්කම අඩු වුණා. ඒ නිසා මුදල් වත්කම අඩු වුණාම වත්කම් අඩු වීම බැර කියලා අපි මුදල් ගිණුමේ ඒ ගනුදෙනුව බැර පැත්තේ සටහන් කරා. දරුවනේ පැහැදිලි ඇති ඒක ඔබට. අපි බලමු තව ගනුදෙනුවක්. 2021 ජනවාරි 25 40000ක සේවක වැටුප් ගෙවීම. සේවක වැටුප් කියන්නේ ව්‍යාපාරයට මොකද්ද? සේවකයන්ට වැටුප් ගෙවන එක, විදුලි ගාස්තු ගෙවන එක, ගොඩනැගිලි කුලී ගෙවන එක, බැංකු ණය පොලිය ගෙවන එක ඔබ ඉගෙනගෙන ඇති ඒවා ව්‍යාපාරට වියදම් කියලා. එහෙනම් සේවක වැටුප් කියන්නේ ව්‍යාපාරට වියදමක්. හැබැයි ගෙවලා තියෙන්නේ මුදලින්. එහෙනම් මුදලින් ගෙවුවනම් ව්‍යාපාරයේ මුදල් වත්කම මොකද්ද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. මුදල් වත්කම අඩු වෙන්න ඕනේ. හැබැයි වියදමක් නම් සිද්ධ කරේ ඒක හිමිකරුගෙන් අපි අඩු කරගන්න ඕනේ. වියදම් හිමිකමෙන් තමයි අඩු වෙන්න ඕනේ. එහෙනම් අපේ සේවක වැටුප් ගෙවුවොත් 40000ක් වත්කම් අඩු වෙන්න ඕනේ. මුදල් වත්කම 40000ක් ඒකම හිමිකම අඩු වෙන්න ඕනේ 40000ක් වැටුප් සේවක වැටුප් කියලා. බලමු මේක සටහන් කරන ආකාරයේ සමීකරණේ. දිනේ 2021 ජනවාරි 25 අපේ මුදල් වත්කම ව්‍යාපාරයේ අඩු වෙනවා 40000ක්. හැබැයි මේක වියදමක් නිසා වියදම් අඩු කරන්නේ මොකෙන්ද? හිමිකමෙන්. එහෙනම් වියදමත් අඩු කරන්න ඕනේ හිමිකමෙන් 40000ක් සේවක වැටුප් කියලා අපි දීලා තියෙනවා. අපි බලමු පුතේ දුවේ මෙන්න මේ ගනුදෙනුව කොහොමද අපි ලෙජර් ගිණුම් වල සටහන් කරන්නේ කියලා. ලෙජර් ගිණුම් වල සටහන් කරන්නේ කොහොමද කියලා බලමු. පුතාලා දුරට දැන් මතක තියාගන්න ඕනේ මොකද්ද? වත්කමක් අඩු වුණා. ඒකම වියදමක් නිසා හිමිකම අඩු වුණා. එහෙනම් වත්කමයි වියදමයි තමයි මෙතන වෙච්ච ගනුදෙනුව. එහෙනම් බලමු ලෙජර් ගිණුම් වල ගත්තොත් මුදල් වත්කම අඩු වෙනවා. සේවක වැටුප් 40000ක් ගෙවනකොට මුදල් වත්කම අඩු වෙනවා.
වත්කම් අඩුවීම බැර. වත්කම් අඩුවීම බැර මුදල් කියන වත්කම අඩුවීම ඒ ගිණුමේ බැර පැත්තේ සටහන් කරන්න ඕනේ. සේවක වැටුප් කියන්නේ ව්‍යාපාරට වියදමක්. සේවක වැටුප් කියන්නේ වියදමක්. වියදම් වැඩිවීම හර කියලා පුතල දුල දන්නවා. මම කලින්ම කිව්වා හිමිකම අඩු වෙන්න බලපානවා නම් යමක් අදාළ ගිණුමේ හර පැත්තේ සටහන් කරන්න කිව්වා. එහෙනම් වියදම් නිසා හිමිකම අඩු වෙනවා. එහෙනම් වියදම් වැඩි වුණොත් හිමිකම අඩු වෙන නිසා වියදම් වැඩිවීමත් අපි කොයි පැත්තේ සටහන් කරන්නේ? හර පැත්තේමයි. එහෙනම් බලමු සේවක වැටුප් 40000ක් ගෙවුවාම මුදල් වත්කම අඩු වෙනවා 2021 ජනවාරි 25. අපේ මුදල් ගිණුම බැර කරනකොට දිත්ත සටහනට අනුව හර කරන ගිණුමේ නම මොකද්ද? අනික් සටහන යන්නේ වැටුප් ගිණුමට. ඒ නිසා වැටුප් ගිණුමේ නම ලියන්න ඕනේ විස්තරේ තීරුවේ මුදල් ගිණුමේ බැර පැත්තේ. ඊට පස්සේ මුදල් ගිණුමේ බැර පැත්තේ වටිනාකම් තීරුවේ අපි 40000 සටහන් කරා. බලමු එහි දිත්ත බලපෑම වැටුප් ගිණුමට යන්නේ කොහොමද කියලා. 2021 1.25 අපේ මුදල් ගිණුම බැර කරා. එහෙනම් බැර කරපු ගිණුම නම මොකද්ද? මුදල් ගිණුම. වැටුප් කියන්නේ වියදමක්. වියදම් වැඩිවීම අදාළ වියදම් ගිණුමේ අපි හරටයි සටහන් කරන්නේ. එහෙනම් වියදමක් සිද්ධ වුණොත් වියදමක් වැඩි වුණොත් අදාළ වියදම් ගිණුමේ අපි සටහන් කරන්නේ කොයි පැත්තේද? වියදම් වැඩිවීම අදාළ වියදම් ගිණුමේ හර පැත්තේ. එහෙනම් ඔබට පේනවා ඇති මුදල් වත්කම අඩු වුණා වියදමක් වැඩි වුණා. වත්කම් අඩුවීම බැර වියදම් වැඩිවීම හර. අපි තව ගනුදෙනුකට යන් 2021 ජනවාරි 30 රුපියල් 20000ක ගොඩනැගිලි කුලී ආදායමක් ලැබීම. හිතන්නකො පුතේ දුවේ අපේ ව්‍යාපාරයේ ගොඩනැගිල්ලක් තියෙනවා අපිට ඒ ප්‍රමාණය වැඩි. ඒක නිසා අපි ඒ ගොඩනැගිල්ලෙන් කොටසක් බාහිර පාර්ශ්වයකට කුලියට දීලා. එහෙනම් ඒ බාහිර පාර්ශ්වය අපිට ඒ ගොඩනැගිලි කුලිය ගෙවන එක අපිට මොකද්ද? අපිට ආදායම. හැබැයි ඒ ආදායම මුදලින් තමයි අපිට ලැබිලා තියෙන්නේ. එහෙනම් දරුවනේ අපේ ව්‍යාපාරේ මුදල් වත්කම වැඩි වෙනවා. ඒකම අපිට ආදායමක් එනවා. ආදායමක් වැඩි වෙනවා. එහෙනම් බලමු සමීකරණය ඔක සටහන් කරන්නේ කොහොමද කියලා. 2021 ජනවාරි 30 අපේ මුදල් වත්කම වැඩි වෙන්න ඕනේ 20000ක්. ඇයි 20000ක් ව්‍යාපාරයට ලැබෙනවා මුදල්. නිසා වත්කම් වැඩි වෙනවා 20000ක්. හැබැයි මේක ආදායමක්. මම දරුවනේ ඔයගලට කිව්වා කලින් වියදම් තිබුණොත් හිමිකමෙන් අඩු කර ගන්නවා. හැබැයි ආදායම් ඉපෙව්වොත් ඒව කාට දෙන්න ඕනේ? අයිතිකරුට තමයි ඒකත් හිමි. ඒ නිසා ආදායම් කාට දෙන්න ඕනේ? හිමිකරුට. එහෙනම් මේ ගොඩනැගිලි කුලිය ආදායම් 20000 ව්‍යාපාරට ආදායමක්. එහෙනම් ඒ ආදායම අපි මොකද්ද කරන්න ඕනේ? හිමිකමේ වැඩි කිරීමක් වශයෙන් සටහන් කරන්න ඕනේ. හිමිකම වැඩි කරගත්ත 20000ක් ගොඩනැගිලි කුලිය ආදායම් වශයෙන් සටහන් කරා. එහෙනම් මේ 20000 මුදලින් ලැබුණා. මුදල් වත්කම වැඩි වුණා. මේක ව්‍යාපාරට ආදායමක් නිසා හිමිකම් වැඩි කරගත්තා අපි 20000. අපි බලමු පුතේ දුවේ මේක කොහොමද ලෙජර් ගිණුම් වල සටහන් කරන්න කියලා. ලෙජර් ගිණුම් වල සටහන් කරනකොටත් හොඳට මතක තියාගන්න. එහෙනම් වත්කමක් වැඩි වෙනවා. ඒ වත්කම වැඩි වෙනවා නම් ඒ ගිණුමේ ඒක සටහන් කරන්න ඕනේ හර පැත්තේ. ඒකම ආදායමක් වැඩි වෙනවා. එහෙනම් අදාළ ආදායම් ගිණුමේ ඒක සටහන් කරන්න ඕනේ බැර පැත්තේ කියලා මතක තියාගන්න. එහෙනම් ගිණුම වත්කම් වැඩි වෙන්නේ මොන වත්කම් ගිණුමද වැඩි වෙන්න ඕනේ? මුදල් වත්කමයි වැඩි වෙන්න ඕනේ. එහෙනම් මුදල් වත්කම වැඩි වෙනවා 20000ක්. එහෙනම් අපි ඒක සටහන් කරනවා මුදල් ගිණුමේ හර පැත්තේ. එහෙනම් අපි ගොඩනැගිලි කුලිය ආදායම කියන්නේ ව්‍යාපාරට ආදායමක්. ආදායම් වැඩිවීම බැර. ඇයි අපි කිව්වනේ ආදායම් නිසා හිමිකම් වැඩි වෙනවනේ. හිමිකම් වැඩිවීම අපි හිමිකම් වැඩිවීම බැර කිව්වනේ. හිමිකම් වැඩිවීම බැර නම් ඒ ආකාරයෙන්ම හිමිකම් වැඩිවන්න බලපාන සියලුම ගිණුම් අපි සටහන් කරන්නේ කොයි පැත්තේද? බැර පැත්තේ. එහෙනම් අපි බලමු මේක සටහන් කරන්නේ කොහොමද කියලා. 2021 ජනවාරි 30 අපි බැර කරන ආදායම් ගිණුමේ නම මුදල් ගිණුමේ විස්තරයේ තීරුවේ හර පැත්තේ ලියන්න ඕනේ ගොඩනැගිලි කුලිය ආදායම් ගිණුම කියලා. අපේ මුදල් වත්කම් වැඩි වෙන්නේ කොච්චරක්ද? 20000ක්. එහෙනම් මුදල් ගිණුම හර කරා 20000ක්. අපේ ආදායම් වැඩි වෙනවා. ඒ නිසා ආදායම් ගිණුමේ බැර පැත්තේ ගොඩනැගිලි කුලිය ආදායම් ගිණුමේ බැර පැත්තේ දිනේ දාන්න ඕනේ 2021 ජනවාරි 30. විස්තරයේ තීරුවේ ලියන්නේ අපි හර කරපු ගිණුමේ නම දිතසරානේ හර සටහන ගියේ මුදල් ගිණුමට. එහෙනම් අපි මුදල් ගිණුම කියලා ලිව්වා. වටිනාකම අපි සටහන් කරනවා ගොඩනැගිලි කුලිය ආදායම් ගිණුමේ බැර පැත්තේ 20000ක්. එහෙනම් ඔබට පේනවා ඇති මුදල් වත්කම වැඩි වුණා
වත්කම් වැඩිවීම හර කියලා මුදල් පොතේ අපි ඒක හරට සටහන් කරගත්තා. ඒකම ආදායමක් වැඩි වුණා. එහෙනම් ගොඩනැගිලි කුලී ආදායම් ගිණුමේ ආදායම් වැඩිවීම බැර කියලා ඒ සටහන ඒ ගිණුමේ බැර පැත්තේ අපි සටහන් කරා. අපි තව ගනුදෙනුවකට ගිහිල්ලා බලමු. ගනුදෙනුවක් කොහොමද සමීකරණය සටහන් කරන්නේ? ඒ ගනුදෙනුවම කොහොමද ද්විත සටහන් ක්‍රමයට අනුව ලෙජර් ගිණුම වල සටහන් කරන්නේ කියලා බලමු. 2021 පෙබරවාරි 1 අයිතිකරු විසින් තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ව්‍යාපාරයේ මුදල් රුපියල් 1000ක් රැගෙන යාම. එහෙනම් අයිතිකරුගේ පෞද්ගලික ප්‍රයෝජනට ව්‍යාපාරයේ වත්කම් නැවත අරන් ගිහිලා තියෙනවා. අපි කලින් කතා කරාපු තෙදුවේ අයිතිකරු ව්‍යාපාරට වත්කම් දෙව්වහම ව්‍යාපාරයේ වත්කම් වැඩි වෙනවා. ඒකම අපි හිමිකම් වැඩි කරගත්තා. හැබැයි අයිතිකරු ව්‍යාපාරයේ වත්කම් ඔහුගේ ප්‍රයෝජනට රැගෙන යනවා නම් ඒ වත්කම් අඩු වෙන ප්‍රමාණයම අපි හිමිකම් මොකද කරගන්න ඕනේ? හිමිකමත් අඩු කරගන්න ඕනේ. එහෙනම් බලමු මේක සමීකරණය සටහන් කරනකොට දැන් දූල පුතාලට මතක ඇති අපි කලින් පාඩම් දෙකක් කරලා තියෙනවා මේ සමීකරණ සම්බන්ධයෙන්. එහෙනම් පුතාලා දූලට දැන් පේනවා ඇති මේක සමීකරණය සටහන් කරන්න ඕනේ කොහොමද කියලා. 2021 පෙබරවාරි 1 මුදල් වත්කම අඩු වෙනවා ව්‍යාපාරයේ රුපියල් 1000ක්. අයිතිකරු ඔහුගේ පෞද්ගලික ප්‍රයෝජනට මේක රැගෙන ගියන හින්දා අපි හිමිකම අඩු කරගන්න ඕනේ රුපියල් 1000ක්. හැබැයි ගැනිලි කියලා. ගැනිලි කියලා දැනගත්තාම අපි දන්නවා අයිතිකරු ඔහුගේ පෞද්ගලික ප්‍රයෝජනට තමයි මේ අරන් ගිහිලා තියෙන රුපියල් 1000ක්. ඒක මුදල් අඩු වෙච්ච හින්දා අපි දන්නවා අයිතිකරු අරන් ගිහිලා තියෙන ව්‍යාපාරේ මොන වත්කමක්ද? මුදල් වත්කමක් තමයි අරන් ගිහිලා තියෙන. රුපියල් 1000ක මුදලක් අරන් ගිහිලා අයිතිකරු ඔහුගේ පෞද්ගලික ප්‍රයෝජනයට. අපි බලමු මේක ලෙජර් ගිණුම වල සටහන් කරන්නේ කොහොමද කියලා. එහෙනම් මුදල් අඩු වෙනවා. රුපියල් 1000ක් මුදල් අඩු වෙනවා. මුදල් ගිණුම මොකද්ද කරගන්න ඕනේ? මුදල් ගිණුම කියන්නේ වත්කම් ගිණුමක්. වත්කම් අඩු වෙනවා රුපියල් 1000ක්. එහෙනම් මුදල් ගිණුම අපි බැර කරගන්න ඕනේ. ඒකම අපි දන්නවා අයිතිකරු ඔහුගේ පෞද්ගලික ප්‍රයෝජනට රුපියල් 1000ක් අරන් ගියාම අපිට ප්‍රාග්ධන ගිණුම හර කරන්නේ නැතුව ප්‍රාග්ධනේ අඩු වෙනවනේ. ඒ කියන්නේ හිමිකම අඩු වෙනවනේ. ප්‍රාග්ධන ගිණුම හර නොකර අපි කරන්නේ මොකද්ද? ඒක ගැනිලි කියලා ගිණුමකට හර කරනවා. ගැනිලි කියන්නේ හිමිකම් අඩුවීමේ ගිණුමක්. ගැනිලි කියන්නේ මොකද්ද? හිමිකම් අඩුවීමේ ගිණුමක්. හිමිකම් වැඩිවීම නම් බැර කියලා පුතාලා දුල දන්නවා. හිමිකම් අඩුවීම හර. එහෙනම් හිමිකම් අඩුවීමේ ගිණුමක් නම් ගැනිලි. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? ගැනිලි නිසා හිමිකම් අඩු වෙනවා නම් අපි ගැනිලි ගිණුමට ඒ ගනුදෙනු සටහන් කරන්නේ කොයි පැත්තේද? හර පැත්තේ සටහන් කරන්න ඕනේ. බලමු දරුණේ ව්‍යාපාරයේ මුදල් වත්කම අඩු වෙනවනේ රුපියල් 1000ක්. එහෙනම් දිනේ 2021 2.1 අපි හර කරන ගිණුම නම ගැනිලි ගිණුම. ඒ නිසා අපි මුදල් ගිණුමේ බැර පැත්තේ විස්තරය ඉතිරි ලියන්න ඕනේ. හර කරන ගිණුම නම ගැනිලි ගිණුම. අපේ මුදල් කොච්චරක් අඩු වෙනවද? රුපියල් 1000ක්. එහෙනම් අඩු වෙනවා නම් මුදල් ගිණුමේ බැර පැත්තේ වත්කම අඩුවීම බැර නිසා බැර පැත්තේ රුපියල් 1000ක් සටහන් කරනවා. අපේ ගනුදෙනුවේ දිත්ත බලපෑමේ ඊළඟට යන්නේ ගැනිලි ගිණුමට. ගැනිලි කියන්නේ හිමිකම් අඩුවීම. ඒ නිසා හිමිකම් අඩුවීම හර 2021 පෙබරවාරි 1 විස්තරේ තිරු ලියනවා බැර කරපු ගිණුමේ නම මුදල් ගිණුම. ගැනිලි නිසා හිමිකම් අඩු වෙනවා රුපියල් 1000ක්. හිමිකම් අඩුවීම හර කියලා ගැනිලි ගිණුමට රුපියල් 1000 අපි හර කරනවා. හරි. පුතේ දුවේ අපි යමු තවත් ගනුදෙනුවකට. 2021 පෙබරවාරි 8 අයිතිකරු ව්‍යාපාරට අමතර ප්‍රාග්ධනයේ ලෙස රුපියල් ලක්ෂ 2ක මුදලක් ද රුපියල් 60000ක ලී බඩු ද යෙදවීම. එහෙනම් පෙබරවාරි 8 අයිතිකරු ව්‍යාපාරට වත්කම් දෙකක් සපයනවා. එකක් තමයි මොකද්ද? ලක්ෂ 2ක මුදලක් යොදවනවා. ඒකම අයිතිකරු යොදවනවා ලී බඩු 60000ක් වටිනා. එහෙනම් ව්‍යාපාරේ වත්කම් දෙකක් වැඩි වෙනවා. මුදල් වත්කමත් වැඩි වෙන්න ඕනේ. ලී බඩු කියන ජංගම නොවන වත්කමත් වැඩි වෙන්න ඕනේ. හැබැයි මේ වත්කම් දෙකම මේ පෙබරවාරි 8 කියන දවසේ යෙදෙව්වේ කවුද? අයිතිකරුද? අයිතිකරු නොවන බාහිර පාර්ශ්වයද? අයිතිකරුද නැත්නම් අයිතිකරු නොවන බාහිර පාර්ශ්වයද? අයිතිකරු යෙදෙව්වා නම් පුතාලා දුල දන්නවා ඒ වත්කම් වැඩි වෙනත් එක්කම අපි මොකද්ද කරන්නේ? අයිතිකරු නම් යෙදෙව්වේ වත්කම් අපි හිමිකමත් වැඩි කරගන්න ඕනේ ඒ ප්‍රමාණය. එහෙනම් වත්කම් වර්ග දෙකක් වැඩි වෙනවා. බලමු සමීකරණය කොහොමද ඒක සටහන් කරන්නේ කියලා. 2021 පෙබරවාරි 8 බලන්න එක වත්කමක් තමයි මුදල් වත්කම. එහෙනම් මුදල් වත්කම වැඩි වෙනවා ලක්ෂ 2ක්. වත්කම මොකද්ද කියලා ලිව්වා. ඒකම වැඩි වෙනවා තව මොකද්ද? ලී බඩු කියලා ජංගම නොවන වත්කමක් වැඩි වෙනවා 60000ක.
එහෙනම් 60000ක වත්කමකුත් වැඩි වුණා. වැඩි වෙච්ච වත්කම් වල මුළු ප්‍රමාණය කීයද? 260000යි. එහෙනම් මේ 260000ක වත්කම් සැපෙව්වේ අයිතිකරු නිසා අපිට කෙලින්ම හිමිකම් වැඩි කරගන්න පුළුවන් 260000ක්. එහෙනම් අපි 260000ක් වැඩි කරගත්තා අමතර ප්‍රාර්ථනීය කියලා. මොකද ව්‍යාපාරේ පටන්ගෙන කරගෙන යනකොට අයිතිකරු මේ වත්කම සැපෙව්වේ. ඒස අපි අමතර ප්‍රාර්ථනීය කියලා ලියුවා. එහෙනම් පුතාලා දුලට මෙහෙම ලියන්න ඕනේ මුදල් වත්කම වැඩි කරලා ලක්ෂ 2යි, හිමිකම් වැඩි කරලා ලක්ෂ 2යි, ආයි 60000ක් ලීබඩු වැඩි වුණා, ආයි 60000ක් හිමිකම් වැඩි කරා කියලා එහෙම ලියන්න යන්න ඕනේ. අයිතිකරු පෙබරවාරි 8 කියන එක දවසකදීම වත්කම් දෙකක් සැපෙවුවා. ඒ වත්කම් දෙකම සැපෙව්වේ අයිතිකරු නිසා අපි මොකද්ද කරන්න ඕනේ? එකතු කළා හිමිකම් වැඩි කරගන්න 260000. එහෙනම් පුතේ දුවේ දැන් අපි සමීකරණයේ මේ ගනුදෙනු සටහන් කරන විදිය දැක්කා. සමීකරණය සටහන් කරන විදිය දැක්කා. අපිට අවශ්‍ය නැද ලෙජර් ගිණුම් වල සටහන් කරන ආකාරය අද ඉගෙන ගන්නනේ. අපි බලමු ලෙජර් ගිණුම් වල මේ ගනුදෙනු කොහොමද සටහන් කරන්න කියලා. බලන්න. මුදල් ගිණුම කියලා වත්කම් ගිණුමක් සටහන් කරලා තිනවා. ලීබඩු කියලා තව වත්කම් ගිණුමක් සටහන් කරලා තිනවා. අපි දන්නවා එහෙනම් පෙබරවාරි මාසයේ 8 වෙනිදා මොකද්ද වෙන්නේ? මුදල් වත්කම වැඩි වෙනවා. ඒකම වැඩි වෙන්න ඕනේ මොකද්ද? ලීබඩු කියන වත්කමත් වැඩි වෙන්න ඕනේ. වත්කම් වැඩිවීම හර. එහෙනම් බලමු 2021 පෙබරවාරි 8 අයිතිකරු යෙදෙව්වේ මේ මුදල් වත්කම. ඒ නිසා අපි දන්නවා අපි ප්‍රාර්ථන ගිණුම් බැර කරන්න ඕනේ කියලා දන්නවා. එහෙනම් අපි බැර කරන ගිණුමේ නම විස්තරය ඉතිරි ලිව්වා. වටිනාකම ලක්ෂ 2යි, මුදල් වත්කම වැඩි වෙනවා ලක්ෂ 2ක්. ඒක අපි මුදල් ගිණුමේ හර පැත්තේ සටහන් කරා. ඒකම අපි දන්නවා පෙබරවාරි 8 වෙනිදාම පෙබරවාරි 8 අපේ ලීබඩු කියන වත්කම් වැඩි වෙන්න ඕනේ 60000ක්. එහෙනම් අපි අයිතිකරු යෙදෙව්වේ මේ ලීබඩුත්. ඒ නිසා අපි දන්නවා ප්‍රාර්ථන ගිණුම් බැර වෙන්න ඕනේ කියලා 60000ක්. බැර වෙන ගිණුමේ නම ලියන්න ඕනේ. හර වෙන ගිණුමේ විස්තරය තීරුවේ. ඉතින් අපි ප්‍රාර්ථන ගිණුම කියලා ලීබඩු ගිණුමෙත් හර පැත්තේ ලිව්වා විස්තරය තීරුවේ. වටිනාකම අපි ලිව්වා ලීබඩු ගිණුමේ හර පැත්තේ 60000. එන වත්කම් වැඩි වෙලා. පුතාලා දුල දන්නවා මේ මුදල් වත්කමත් වැඩි වෙලා ලීබඩුත් වත්කම් වැඩි වෙලා. මොකද හර පැත්තේ යම් වටිනාකමක් සටහන් කරොත් දැන් පුතාලා දුලට තේරෙන්න ඕනේ මේ වත්කම් ගිණුම් දෙකක් නෙමේක හර පැත්තේනේ සටහන් කරලා තියෙන්නේ. එහෙනම් මේ වත්කම් වැඩි වෙලානේ කියලා පුතාලා දුලට තේරෙන්න ඕනේ. බැරි වෙලාවත් මේ ගිණුමේ බැර පැත්තේ මොන හරි සටහන් කරොත් පුතාලා දැනගන්න ඕනේ මේ වත්කම් ගිණුම බැර කළානේ. ඒ කියන්නේ වත්කම අඩු වෙලානේ කියලා දැන් තේරෙන්න ඕනේ මේ වෙනකොට. එහෙනම් බලමු වත්කම් දෙකක් වැඩි වුණා. මේක සැපිවේ අයිතිකරු. එහෙනම් බලමු ප්‍රාර්ථන ගිණුම අපි ගහන්න ඕනේ. ප්‍රාර්ථන ගිණුමේ මේක සටහන් වෙන්නේ හිමිකම් වැඩිවීම බැර කියන දිත සටහන් ක්‍රමයට අනුව බැර පැත්තේ දිනේ තීරුවේ 2021 පෙබරවාරි 8 කියලා අපි සටහන් කරා. අපි දන්නවා පුතේ දුවේ අපි හර කරා ගිණුම් දෙකක්. අපි හර කරා ගිණුම් දෙකක්. එකක් තමයි මුදල් ගිණුම හර කරා ලක්ෂ 2ක්, ලීබඩු ගිණුම හර කරා 60000ක්. එහෙනම් ඒ ගිණුම් වල නම් වෙන වෙනම ලියන්න වෙනවා විස්තර තීරුවේ. ඇයි දිත සටහන් ක්‍රමයට අනුව මම කිව්වා අපි මේ ගිණුම අපි එක ගිණුමක් හර කරාම ඒ ගිණුමේ ලියනවයි කිව්වා බැර කරන ගිණුමේ නම. එහෙනම් මේ ගිණුම බැර කරනකොට හර කරපු ගිණුමේ නම ලියන්නත් ඕනේ. එහෙනම් ලක්ෂ 2ක් අපි මුදල් ගිණුම හර කරනකොට අපි ප්‍රාර්ථන ගිණුම බැර කරනෝනේ ලක්ෂ 2ක්. එහෙනම් අපි හර කරපු ගිණුමේ නම ලියන්න ඕනේ මුදල් ගිණුම කියලා. ඒ ආකාරයෙන්ම එදාම පෙබරවාරි 8 වෙනිදාම අපි ලීබඩු ගිණුම හර කරා. එහෙනම් ප්‍රාර්ථන ගිණුම බැර කරනකොට හර කරපු ගිණුමේ නම ලියන්න ඕනේ. එහෙනම් ලියන්න ඕනේ ලීබඩු ගිණුම කියලා. ප්‍රාර්ථන ගිණුමේ බැර පැත්තේ විස්තරේ තීරුවේ ලියන්න ඕනේ හර කරපු ගිණුමේ නම ලීබඩු ගිණුම. කීයක්ද? 60000ක් අපි ප්‍රාර්ථන ගිණුමට බැර කරා. එහෙනම් පුතාලා දුලා මේ ගිණුම දැක්කත් පුතාලා දුලට දැන් පුළුවන් එක ගිණුමක් දැක්කොත් දිත්ත සටහන් ක්‍රමයේම අවබෝධ කරගෙන මේ ගනුදෙනුව මොකද්ද කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මම පුතාලා දුලට මුදල් ගිණුම පෙන්වන්නෙත් නෑ මේ අවස්ථාවේදී. ලීබඩු ගිණුම පෙන්වන්නෙත් නෑ. හැබැයි පුතාලා දුලට දැන් ප්‍රාර්ථන ගිණුම දැක්ක ගමන් පේනවා ආනේ ප්‍රාර්ථන ගිණුම වැඩි වෙලා මේ ප්‍රාර්ථන ගිණුම ලක්ෂ 2කුත් වැඩි වෙලා ප්‍රාර්ථන ගිණුම 60000කුත් වැඩි වෙලා. හැබැයි විස්තරේ තීරුවේ තියෙනවා ගිණුම් දෙකක නම්. එන පුතාලා දුල දන්නවා එන හර වෙලා තිනවා මුදල් ගිණුම, හර වෙලා තිනවා ලීබඩු ගිණුම. එහෙනම් මුදල් වත්කමත් වැඩි වෙලා ලීබඩු කියන වත්කමත් වැඩි වෙලා ප්‍රාර්ථනේ වැඩි උනේ අයිතිකරු මේක ව්‍යාපාරය යොදවපු හින්දා කියලා පුතාලා දන්න හින්දා දැන් කියන්න පුළුවන් 2021 පෙබරවාරි 8 අයිතිකරු විසින් ව්‍යාපාරයට ලක්ෂ 2ක මුදලක්ද රුපියල් 60000ක ලීබඩුද යෙදෙව්වා කියලා කියන්න පුළුවන්. එහෙනම් එක ගිණුමක් දැක්කොත්
පුතාලා දුලට දැන් ගනුදෙනු හඳුනා ගන්නත් පුළුවන්. හැබැයි අපි දිත්ත සරහනම ගිණුම් දෙකේම සටහන් කරනවා. එහෙමයි කරන්නේ. නමුත් මම කිව්ව පුතාලා දුලට මේ සටහන් කරන ක්‍රමය අනුව අපිට ගනුදෙනුව මොකද්ද කියලා අවබෝධ කරගන්න දැන් පුළුවන්. අපි පුතේ දුවේ තව ගනුදෙනුවක් බලමු. 2021 පෙබරවාරි 15 30000ක වෙළඳ භාණ්ඩ මිලදී ගැනීම. වෙළඳ භාණ්ඩ කියන්නේ විකුණන්න බලාගෙන බඩු ගන්න එක ව්‍යාපාරය. අපි තුමු අපි පරිප්පු විකුණන නම් පරිප්පු මිලදී ගැනීම අපේ වෙළඳ භාණ්ඩයක්. අපි පොල් විකුණන නම් පොල් මිලදී ගන්න විකුණන්න බලාගෙන නම් ඒක අපේ වෙළඳ භාණ්ඩයක්. එහෙනම් මේ ව්‍යාපාරේ 30000ක වෙළඳ භාණ්ඩ මිලදී ගත්තොත් අපේ මුදල් වත්කම 30000ක් අඩු වෙන්න ඕනේ. මුදල් වත්කම රුපියල් 30000ක් අඩු වෙන්න ඕනේ. හැබැයි මේ වෙළඳ භාණ්ඩ කියන්නේ ව්‍යාපාරයට වත්කම ජංගම වත්කම. ඒ නිසා අපේ මේ ගනුදෙනුවත් සටහන් කරන්න ඕනේ සමීකරණ නම් වත්කම් පැත්තේමයි. දිත්ත බලපෑම වත්කම් පැත්තේමයි වෙන්නේ. මුදල් වත්කම අඩු වෙනවා 30000ක්. ඒකම බඩු තොගේ කියන වත්කම් වැඩි වෙනවා 30000ක්. සමීකරණේ දිත්ත බලපෑම වත්කම් පැත්තේමයි සිදු වෙන්නේ. බලමු අපි ඒක කොහොමද සටහන් කරන්නේ කියලා. 2021 පෙබරවාරි 15 අපේ මුදල් වත්කම අඩු වෙනවා 30000ක්. එක්කම අපිට වෙළඳ භාණ්ඩ එනවා ව්‍යාපාරට විකුණන්න පුළුවන් එක කවදා හරි මුදල් කරගන්න පුළුවන්. ඒක අපිට ඒක වත්කමක්. අපේ බඩු තොගේ කියන වත්කම වැඩි වුණා 30000ක්. පුතේ දුවේ බලමු මේ ගනුදෙනු කොහොමද ලෙජර් ගිණුම් වල සටහන් කරන්න කියලා. බලමු. එහෙනම් අපි ලෙජර් ගිණුම් දෙකක් එනවා. එකක් තමයි මුදල් ගිණුම, තව ගිණුමක් එනවා ගැනුම් ගිණුම. දැන් මම චූටි දෙයක් පුතාට මතක් කරලා දෙන්න ඕනේ. සමීකරණේ මුදල් වත්කම අඩු වුණා. හැබැයි බඩු තොගයක් අපි ගත්තාම අපේ වත්කමක් අපි වැඩි කරගත්තා. බඩු තොගයක් ගත්තාම මුදල් වත්කම අඩු වුණා සල්ලි වලට ගත්තපු හින්දා. හැබැයි බඩු තොගයක් ව්‍යාපාරට ආපු හින්දා වත්කමක් වැඩි කරගත්තා. හැබැයි ඊට පස්සේ ලෙජර් ගිණුම් වල ගනුදෙනු සටහන් කරනකොට ලෙජර් ගිණුම් වල ගනුදෙනු සටහන් කරනකොට පුතාලා දුල හොඳට මතක තියාගන්න අපි බඩු තොගයක් වෙළඳ බඩු තොගයක් මිලදී ගත්තා කිව්වොත් අපි සටහන් කරන්නේ ඒක බඩු තොග කියන ගිණුමක නෙවෙයි ගැනුම් ගිණුමක අපි ඒක සටහන් කරන්න ඕනේ. එහෙනම් බඩු තොගයක් මිලදී ගත්තා කියලා තිබ්බොත් අපි ලෙජර් ගිණුම් වල සටහන් කරන ගිණුමේ නම මොකද්ද? ගැනුම් ගිණුම. අපි බලමු මේ ගැනුම් ගිණුම කියන්නේ ලෙජර් ගිණුම් වල සටහන් කරනකොට මොන જાතියේ ගිණුමක්ද කියලා. ගැනුම් ගිණුම කියන්නේ ව්‍යාපාරට වියදම් ගිණුමක්. වෙළඳ භාණ්ඩ ගන්න ගිය වියදම සටහන් කරන ගිණුමක් තමයි ගැනුම් ගිණුම. එහෙනම් පුතාලා දුල මතක තියාගන්න ලෙජර් ගිණුම් වල ගනුදෙනු සටහන් කරනකොට බඩු තොගයක් මිලදී ගත්තා කිව්වොත් අපි ගැනුම් ගිණුමේ එක සටහන් කරන්නේ වියදමක්සේ සටහන් කරන්න ඕනේ. වියදම් වැඩිවීම හර කියලා ඒක සටහන් කරන්න ඕනේ. එහෙනම් වෙළඳ භාණ්ඩ ගත්තයි කිව්වනේ. අපි බලමු ඒක සටහන් කරන්නේ කොහොමද කියලා. 2021 පෙබරවාරි 15 අපි හර කරන්නේ මොන ගිණුමටද මේක? ගැනුම් ගිණුමට. එහෙනම් අපි හර කරන ගිණුමේ නම ලිව්වා මුදල් ගිණුමේ බැර පැත්තේ විස්තරේ තීරුවේ. කීයක වෙළඳ භාණ්ඩද ගන්න අපි 30000ක වෙළඳ භාණ්ඩ. සල්ලි එහෙනම් අඩු වෙනවා 30000ක්. මුදල් වත්කම අඩුවීම බැර වත්කම් අඩුවීම බැර කියලා මුදල් ගිණුමට ඒක බැර කරා. ඒකම වෙළඳ භාණ්ඩ ගත්තයි කියන්නේ අපි වියදමක් දරලා ගන්න එක අපි වියදම් වැඩිවීම හර කියලා පුතාලා දුල දන්නවා. එහෙනම් වියදම් වැඩිවීම හර අපි සටහන් කරන්නේ ගැනුම් ගිණුමේ කොයි පැත්තේද? හර පැත්තේ. 2021 2.15 එහෙනම් අපි මෙතන ලියන්න ඕනේ බැර කරපු ගිණුමේ නම මුදල් ගිණුම වටිනාකම 30000. එහෙනම් මේ ගනුදෙනුව පැහැදිලි ඇති මුදල් වත්කම 30000ක් අඩු වුණා වත්කම් අඩුවීම බැර. එහෙනම් ගැනුම් කියන්නේ වියදමක් වියදම් වැඩිවීම ව්‍යාපාරයට වියදම් වැඩිවීම හර. ඒ නිසා වියදම් වැඩිවීම හර කියලා ගැනුම් ගිණුමට අපි හර කරා. පුතාලා දුලට එක ගිණුමක් දැක්කත් කියන්න පුළුවන් ගනුදෙනුව මොකද්ද කියලා අවබෝධ කරගන්න පුළුවන්. මුදල් වත්කම අඩු වෙලා 30000ක්. හැබැයි හර කරපු ගිණුම බලා ගන්න පුළුවන් මේ බැර කරපු ගිණුමේ විස්තරේ තීරුවෙන්. එන දන්නවා වෙළඳ භාණ්ඩ අරගෙන තමයි ගැනුම් ගිණුමනේ හර කරේ කියලා. හිතන්නකො මේ ගිණුම දිහා බැලුවොත් වෙළඳ භාණ්ඩ අරගෙන තමයි 30000ක් වියදම් වැඩිම හර කළා. හැබැයි බැර කරපු ගිණුමේ නම මොකද්ද? බැර කරපු ගිණුමේ නම මොකද්ද? මුදල් ගිණුම. එහෙනම් මුදල් අඩු වෙලා එහෙනම් මුදලට තමයි මේ වෙළඳ භාණ්ඩ ගත්තේ කියලා දැන් පුතාලට ඒ ගනුදෙනුව පැහැදිලි කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරි පුතේ දුවේ තව අපි යමු ගනුදෙනුවකට. 2021 පෙබරවාරි 20 රුපියල් 10000ක් පිරිවැය වන වෙළඳ බඩු තොගයක්
12000කට විකිණීම. දැන් පුතාලා දුලට සමීකරණේ නම් මේ ගනුදෙනුව සටහන් කරනකොට අනිවාර්යයෙන්ම කියන්න ඕනේ කොච්චර පිරිවැය වෙන බඩු තොගයක්ද විකුණුවේ 12000කට කියලා. 12000කට විකුණුවේ කොච්චර පිරිවැය වෙච්ච බඩු තොගයක්ද 10000ක්. හිතන්නකො පුතාලා දුවලා අපි හිතන්නකො අපි පොල් විකුණන ව්‍යාපාරයක් කියලා. අපි පොල් විකුණනවා පොල් ගෙඩි කිහිපයක් විකුණනවා 12000කට. හැබැයි අපි මේ පොල් මිලදී ගන්න දරපු වියදම 10000ක් නම් 10000 නම් එන 10000ක් පිරිවැය වූ පොල් තොගයක් අපි විකුණන්නේ කීයකටද 12000කට. අන්න එහෙම හිතන්නකො බලන්න. එහෙනම් බලන්න මේක සමීකරණේ සටහන් කරේ අපි කොහොමද කියලා 2021 පෙබරවාරි 20 2021 පෙබරවාරි 20 අපේ බඩු තොගය අපේ ව්‍යාපාරේ විකුණන්න තිබ්බ බඩු තොගය හිතන්න පොල් නම් පොල් ගෙඩි නම් තිබ්බේ අපි විකුණන්න තියාගෙන හිටපු පොල් ගෙඩි තොගය මොකද වෙන්නේ 10000ක පොල් ගෙඩි තොගයක් අපෙන් එළියට යනවා ඒ කියන්නේ අපේ වත්කම අඩු වෙනවා බඩු තොගය අඩු වෙනවා අපිට ඒ සඳහා එනවා මුදලක් 12000ක මුදලක් එනවා එහෙනම් 10000ක් පිරිවැය වෙච්ච බඩු තොගයක් අපි විකුණුවේ කීයටද 12000කට 10000ක් පිරිවැය වෙච්ච පොල් ගෙඩි තොගයක් විකුණගත්තේ කීයටද 12000කට ඔබට පේනවා ඇති මේ ගනුදෙනුවෙන් සිද්ධ වුණේ ව්‍යාපට ලාභයක්ද පාඩුවක්ද කියලා. එහෙනම් මේ ගනුදෙනුවේ ආදායම කොච්චරද 12000ක විකුණුම් 12000යි ඒ සඳහා දරපු වියදම කොච්චරද 10000යි. එහෙනම් ආදායම 12000න් වියදම 10000 අඩු කරාම ලාභයක් එනවා අපිට 2000. එහෙනම් ලාභය දෙන්න ඕනේ කාටද? ව්‍යාපාරයේ අයිතිකවට තමයි ලාභය දෙන්න ඕනේ. එහෙනම් අපි බලමු මේක සමීකරණේ කොහොමද සටහන් කරන්න කියලා. වත්කම් බඩු තොගය අඩු වුණා 10000ක් ඒ සඳහා මුදල් 12000ක් ව්‍යාපාරට ආවා බලන්න මේකේ ආදායම 12000යි විකුණුම් ආදායම 12000යි ඒකේ වියදම 10000යි එහෙනම් ආදායම වියදම අඩු කරාම ලාභයක් ආවා 2000ක් ඉතින් ඒ 2000ක ලාභේ හිමිකරුට තමයි අපි එකතු කරන්නේ අපි බලමු පුතේ දුවේ මෙවැනි ගනුදෙනුවක් කොහොමද ලෙජර් ගිණුම් වල සටහන් කරන්න කියලා ලෙජර් ගිණුම් වල කොහොමද සටහන් කරන්න කියලා බලමු අපි බඩු තොගයක් විකුණ ගන්නවා 10000ක බඩු තොගයක් විකුණ ගන්නවා 12000කට. දැන් ලෙජර් ගිණුම් වලදී කියන්න ඕනේ ලෙජර් ගිණුම් වලදී කියන්න ඕනේ 12000කට විකුණ ගත්තේ කොච්චර පිරියැච්ච බඩු තොගයක්ද කියලා ලෙජර් ගිණුම් වල ගනුදෙනු සටහන් කරනකොට එහෙම කියන්නේ එහෙම කියන්නේ කිලින්ම කියන්නේ කොහොමද 12000ක අත්පිට විකුණුම් සිදු කරා. අපි දැනගන්න ඕනේ 12000ක අත්පිට විකුණුම් සිදු කරයි කියන්නේ ව්‍යාපාරයේ වෙළඳ බඩු මුදලට විකුණලා. එහෙනම් මේක ලෙජර් ගිණුම් වල සටහන් කරනකොට සටහන් කරන්න ඕනේ කොහොමද මුදල් වත්කම වැඩි වෙනවා 12000ක් ව්‍යාපාරයට එනවා 12000ක් මුදල වත්කම වැඩි වෙනවා 12000ක් හැබැයි විකුණුම් වෙළඳ භාණ්ඩ විකුණුවාම අපි ඒ සඳහා ගහන ගිණුම මොකද්ද විකුණුම් ගිණුම කියන්නේ ආදායම් ගිණුමක් මේ විකුණුම් ගිණුම කියන එකේ තේරුම තමයි වෙළඳ භාණ්ඩ විකිණීමෙන් ලබන ආදායම වෙළඳ භාණ්ඩ විකිණීමෙන් ලබන ආදායම එහෙම නැතු හිතන්න එපා ව්‍යාපාරයේ මේ මෝටර රථයක් විකුණපු දෙයක් සටහන් කරා ලී බඩු විකුණපු එකක් සටහන් කරා ප්‍රයෝජනෙට තියෙන ලී බඩු විකුණපු එකක් සටහන් කරා කියලා හිතන්න එපා වෙළඳ භාණ්ඩ විකුණන්න තියෙන බඩු විකිණීමෙන් ලබන ආදායම සටහන් කරන ගිණුම තමයි විකුණුම් ගිණුම එහෙනම් විකුණුම් කියන්නේ ආදායම් ගිණුමක් ආදායම් වැඩිවීම බැරපැත්තේ අපි සටහන් කරන්නේ කියලා අපි දන්නවා දැන් එහෙනම් මේ ගනුදෙනු සටහන් කරන ආකාරය බලමු 12000ක මුදල් ව්‍යාපාරයට එනවා ඒකම විකුණුම් ආදායමත් කොච්චරද 12000යි බලමු අපි ඒක සටහන් කරන ආකාරය 2021යි 2යි 20 අපේ බැර කරන ආදායම් ගිණුම නම විකුණුම් ගිණුම ඊට පස්සේ මුදල් ගිණුම අපි හර කරනවා වත්කම් වැඩිවීම හර කියලා 12000 මුදල් ගිණුමේ හරට සටහන් කරා ඒකම අපි විකුණුම් ගිණුම කියන ආදායම් ගිණුම ආදායම් වැඩිවීම බැරින්ද අපි බැර පැත්තේ 2021යි පෙබරවාරි 20 කියලා ලිව්වා අපි හර කරපු ගිණුම් නම ලිව්වා විස්තරේතරුවේ මුදල් ගිණුම කියලා වටිනාකම අපි ලිව්වා විකුණුම් ආදායම් ගිණුමේ බැර පැත්තේ 12000ක් එහෙනම් වත්කම් මුදල් වැඩි වුණා 12000යි විකුණුම් ආදායම් වැඩි වුණා 12000යි අපිට කියන්න ඕනේ පිරිවැය කොච්චරද කියලා කියන්න ඕනේ ලෙජර් ගිණුම් වලදී ගනුදෙනු සටහන් කරනකොට ගිණුම් කාලච්ඡේදයක් අවසානයේදී වෙළඳාමෙන් සිදු වූ ලාභය හෝ අලාභය ගණනය කරන්නේ කොහොමද ලෙජර් ගිණුම් වල ගනුදෙනු සටහන් කරනකොට අපි මේ බඩු තොගයක් විකුණුවයි කිව්ව ගමන් ඒකේ පිරිවැය අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. සමීකරණය තමයි ඒක අවශ්‍ය වෙන්නේ. මොකද ඒ වෙලේම අපි ඒකේ ලාභයේ පාඩුව ගණනය කරනවා. හැබැයි ලෙජර් ගිණුම් වලදී එහෙම නෙවෙයි. කාලච්ඡේදයක් අවසානයේ
ගිණුම් කාලච්ඡේදයක් අවසානයේ බොහෝ දුරට වර්ෂයක් අවසානයේ සියලුම විකුණුම් ආදායම් වලින් ඒ විකුණුම් ආදායම සඳහා දරපු විකුණුම් පිරිවැය ගණනය කරලා බලනවා ලාභයක්ද පාඩුවක්ද කියලා. අපි ඒක ඉදිරියේදී පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි පාඩම් වලදී. නමුත් බලන්න පුතේ අපි වෙළඳාමෙන් ලබන ලාභය හෝ පාඩුව වෙළඳාමෙන් ලබන ලාභය හෝ පාඩුවට අපි කියනවා දල ලාභය හෝ දලාලාභය කියලා. දල ලාභය හෝ දලාලාභය කියනවා. එහෙනම් විකුණුම් වලින් විකුණුම් පිරිවැය විකුණුපු බඩු වල පිරිවැය අඩු කරනවා. එතකොට අපිට ලාභයක්ද පාඩුවක්ද කියලා දැනගන්න පුළුවන්. ඒක අපි ගිණුම් කාලච්ඡේදයක් අවසානයේදී තමයි කරන්නේ. ලෙජර් ගිණුම් වල සටහන් කරලා ආදාය විකුණුම් ආදායම් සිද්ධ වෙන්න විකුණුම් ගිණුම බැර වෙවි යනවා ආදායම් වැඩිම බැර කියලා. වෙළඳ භාණ්ඩ ගන්නකොට අපි ගැනුම් ගිණුම හර කර යනවා. වර්ෂ අවසානයේ ඒ වෙළඳ භාණ්ඩ විකිණීමෙන් ලැබපු ආදායමත් ඒ සඳහා දරපු වියදමත් බලලා වර්ෂ අවසානයේ නැත්නම් කාලච්ඡේදයක් අවසානයේ වෙළඳාමෙන් ලාභයක්ද පාඩුවක්ද උනේ කියලා ගණනය කරනවා. ඒක නිසා අපිට ලෙජර් ගිණුම් වල ගනුදෙනු සටහන් කරනකොට කියන්න ඕනේ මේ විකුණුපු බඩු වල පිරිවැය මෙච්චරයි කියලා හැම වෙලෙම කියන්නේ නැහැ. ඒක සමීකරණ විතරයි කියන්නේ. අපි බලමු පුතේ දුවේ උදාහරණයක් නිදසුනක් වශයෙන් ගත්තොත් වර්ෂයේ මුළු ගැනුම් වෙළඳ භාණ්ඩ අරන් තිනවා ලක්ෂ 2ක වෙළඳ භාණ්ඩ අරන් තිනවා. එහෙනම් ගැනුම් ගිණුම හර වෙලා තිනවා ලක්ෂ 2ක්. අපේ වර්ෂයේ විකුණුම් ආදායම කොච්චරද? ලක්ෂ 3යි. එහෙනම් විකුණුම් ගිණුම බැර වෙලා තිනවා ලක්ෂ 3ක්. වර්ෂ අවසානයේ හිතන්නකෝ මේ ලක්ෂ 3ක විකුණුම් ආදායම ලැබුවේ මේ ගැනුම් ලක්ෂ 2ක ගැනුම් විකුණගෙන කියලා. එහෙනම් මේ පිරිවැය විකුණුපු බඩු වල පිරිවැය කොච්චරද? ලක්ෂ 2යි. එහෙනම් විකුණුම් ආදායම ලක්ෂ 3යි. ඔබට පේනවා ඇති විකුණුම් ආදායම ලක්ෂ 3න් ඒ විකුණුපු බඩු වල පිරිවැය ලක්ෂ 2ක්. අපි හිතමු ගත්ත බඩු ඔක්කොම විකුණුණයි කියලා. පුතාලාගේ මේ 10 වෙනි ශ්‍රේණියේ විදිහට අපි හිතමු ගත්ත බඩු මේ වර්ෂ පුරාවට ලක්ෂ 2ක බඩු අරන් තියෙනවා වෙළඳ බඩු. ඒක විකුණ ගත්තා ලක්ෂ 3කට කිසිම තොගයක් ඉතුරුලා නැහැ. ලක්ෂ 2කේ බඩු සියල්ල ලක්ෂ 3කට විකුණ ගත්තා නම් අපේ විකුණුම් ආදායම කොච්චරද? ලක්ෂ 3යි. ලක්ෂ 3යි. ඒ සඳහා දරපු පිරිවැය බඩු වල පිරිවැය කොච්චරද? ලක්ෂ 2යි. එහෙනම් ආදායමෙන් ඒ පිරිවැය විකුණුම් පිරිවැය අඩු කරාට පස්සේ මොකක්ද ආවේ? ලාභයක් ආවා ලක්ෂයක. ඒකට අපි කියනවා වෙළඳාමෙන් ලබන ලාභයට අපි කියනවා දල ලාභය කියලා. දල ලාභය කියලා. එහෙනම් පුතා දුරට දැන් ටිකක් පැහැදිලි ඇති. ලෙජර් ගිණුම් වලදී අපි වර්ෂයක් අවසානයේ කාලච්ඡේදයක් අවසානයේ තමයි විකුණුම් ආදායමෙන් ඒ විකුණුම් ආදායම උපයන්න දරපු පිරිවැය අඩු කළා ලාභයක්ද පාඩුවක්ද කියලා ගණනය කරන්නේ. එහෙනම් පුතේ දුවේ අපි තව වැඩසටහනකින් ව්‍යාපාරික ගනුදෙනු කොහොමද ලෙජර් ගිණුම් වල සටහන් කරන්න කියලා ඉගෙන ගමු. අපි ඊළඟ වැඩසටහනින් පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර කිහිපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් පුතාලා දුවලට පුළුවන් පුතාලගේ 2016 සිට 2020 දක්වා සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර කිහිපයක් ළඟ තියාගෙන අපිත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙනම් පුතාලා දුවලට ආයිබෝවන්.